හරි. මේ බලන්න පුතේ මම x පැත්තට කාලය ගත්තා. ඒකේ තත්පර 10ක් වෙනකන් දීලා තියෙන හින්දා අර සමාන පරතර වලින් තියෙන්න මම 10ක් ගහගත්තා. දැන් මම මේ කොටු 3න් 3ට මෙතන තමයි බිඳුව. එතකොට 2 4 6 8 10 වෙනකන් මම ලකුණු කරගත්තා. ඊට පස්සේ අපිට ඕන කරනවා y අක්ෂයට. ඒතර y අක්ෂයට ගන්නේ දුර කියන එක නේද? මේ පැත්තට යන්නේ දුර. මේක මීටර වලින් තමයි මම දුන්නේ. බලන්න මම වගුවේ දුන්නේ 0 6 12 18 24 30 කියලා. එහෙමනේ. 6න් 6ට නේද? ඒතර මේකත් 6න් 6ට දාමුද? ඒතර අපිට ලේසියිනේ. 6න් 6ටම ලකුණු කරන්නම්. කොටු දෙකක් වගේ අරගෙන 6 12 18 3න් 3ට වගේ දැම්මා. මේ ටිකක් ලොකුවට අඳිමුනේ ප්‍රස්තාරේ. 6 12 18 24 මේව ලකුණු කරගන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් ප්‍රස්තාරය අඳින විදිහට දීලා තියෙන දත්ත අනුව ලකුණු කරගන්න තියෙනවා. හරි නේද? කාලය තත්පර වලින් දුන්න කාලය තමයි x අක්ෂයට ගන්නෙ. තිරස් අක්ෂයට. ඒතකොට සිරස් අක්ෂයට ගන්නෙ දුර වේගය සමානයි මේ දුර කාල ප්‍රස්තාරයට. දැන් මෙතන මේ දුර මම 6න් 6 තියෙන තමයි පුතේ මෙතන 6න් 6 දැම්මේ. හැමදේම වෙන ආගයන් වලින් දැම්මට කවන්නේ අපිට ලේසියිනේ හරියටම 6න් 6 තියෙන හින්දා. හරි දැන් කරන්න තියෙන පුතේ පළවෙනි එක නම් බිඳුවේ බිඳුව කියන එක. බිඳුව කියන්නේ පටන් ගන්න තැනනේ. right එතන මම තිතක් තියාගන්න. මෙන්න බිඳුව බිඳුවර තිතක්. ඊට පස්සේ දෙවෙනි එකේ දෙකේ 6 එවනේ තිබේ. ඊළඟට පිළිවෙලට යන්නේ නේ. 4 12 right 4 12 6 18 8 24 හරිනේ ඊළඟට 10 30 හරියම පුතේ රේඛාවක් විදිහට තියෙනවා. දැන් තියෙන පුතේ රූල අරගෙන යා කරන් අර බිඳුවේ ඉඳලා ওই තිත් ටික යා කරලා ගන්න. හරියටම තිත් එක කෙලින් තියෙන්න ඕන. දැන් මගේ නම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගුව චුට්ටක් දාන්නකෝ. මෙන්න වගුව සහ ප්‍රස්ථාරය දෙකම. දුර කාල ප්‍රස්ථාරය. ඒකාකාර වේගයෙන් නේද යන්නේ ඔක. බලන්න එකම වේගයෙන් එකම හැඩයට යන්නේ. ඔය විදිහට තියෙන ඒවාට අපි කියන්නේ ඒකාකාර වේගයෙන් ගමන් කරනවා කියන එක. හරිද? හරි නේද? right. මේකදී තව ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නයක් ලියා ගන්නකො පුතේ මේක යටතේම. හරි. ප්‍රමිලක්කම් 1 හරි කියලා හරි දාගෙන දුර කාල ප්‍රස්ථාරය යටතේ දෙන්නේ ප්‍රශ්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයන්න.
ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයන්න. අනුක්‍රමණය හොයන්න පුතේ අර ඔයාලා මේ ප්‍රස්ථාරවල ඉගෙන ගත්ත නේද අනුක්‍රමණය හොයන ක්‍රමය. ඒකම තමයි මේකෙත් හරි. මොකක්ද අනුක්‍රමණය හොයන ක්‍රමය? අනුක්‍රමණය කිව්වේ අපි m අකුරනේ. අනුක්‍රමණය සමානයි මතකද කරපු විදිහ? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. මේ විදිහම තමයි අනුක්‍රමණය හොයන්න තියෙන්නේ. මෙතන තැන් දෙකක් තෝරගන්න. හරි? තැන් දෙකක ඛණ්ඩාංක දෙකක් ගන්න. ඛණ්ඩාංක තමයි මේ වලක් තියෙන්නේ. අපි තැන් දෙකක් තෝරගමු කොහේ හරි. මම මුලින්ම එක තැනක් තෝරගන්නම්. අපි ගමු මෙන්න මේ ස්ථානය ගමු. හරි? මම මේ කොළ පාටින් ලකුණු කරපු ස්ථානය. එතන ඛණ්ඩාංක දෙක බලමු පුතේ. x ඛණ්ඩාංකය මේ පහළට ඇද කීය තියෙන්නේ? 8. මොන මම ඛණ්ඩාංකය එතනින් ලියා ගන්නවා. අනේ x ඛණ්ඩාංකය 8 බලන්න y ඛණ්ඩාංකය මේ පැත්තට ඇද මේ. ඒද හම්බෙන්නේ 24. මොන පළවෙනි ස්ථානයේ ඛණ්ඩාංක. right. මම ඉන්නම් තව එකක් එපේ අපිට වෙනස ගන්න පුතේ. ඕනෑම තැනක් තෝරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන තෝරගන්නවා. කැමති ඕනෑම තැනක්. එන මම දෙවෙනියට තෝරගත්තේ මෙතන. right. දැන් මෙතන ඛණ්ඩාංකය බලමු. x ඛණ්ඩාංකය 4 නේ. y ඛණ්ඩාංකය 12. right. ඔන්න. එන අනුක්‍රමණය හොයන්න යන්නේ y ඛණ්ඩාංක වෙනස. y කියන්නේ පුතේ 24 නේ. 24න් අඩු වෙන්න ඕන 15 y වලගේ 12යි නේ. 24 අඩු කිරීම 12 බෙදීම x ඛණ්ඩාංක වෙනස. පළවෙනි එකේ x අකුර 8යි අඩු කිරීම දෙවෙනි එක 4 නේ. ඊයේ දෙන්නේ උතර අඩු කරලා බෙදලා බලමු. 24න් 12ක් අඩු කරා කියන්නේ 12මයි. 8න් 4ක් අඩු කරා කියන්නේ 4යි. 12 4ට බෙදුනහම 3යි නේ. ඔන්න උත්තරේ අනුක්‍රමණය 3යි කියලා එන්නේ. දැන් ප්‍රශ්න ඇති වෙන ඛණ්ඩාංක දෙකක් තෝරගත්තොත් උත්තරේ වෙනස් වෙනවද? නෑ පුතේ වෙනස් වෙන්නේ නෑ. කොහොම හැදුවත් ඔයාලට ඕන ඛණ්ඩාංක යුගල අරගෙන බලන්න. අවසාන උත්තරේ 3යි කියලාමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ. හරි? අනුක්‍රමණය වෙනස් වෙන්න විදියක් නෑනේ. ඔන්න අනුක්‍රමණය ගන්න විදිය. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසින් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ රේඛාවේ අනුක්‍රමය. හරිද ළමයි? තව ලියන අය ඉන්නවද? තව ප්‍රශ්නයක් දෙන්න යන්නේ. දෙවෙනි කියනම් දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 චලනය වන වස්තුවේ කියන්නේ මේ අදාළ ප්‍රස්ථාරයට අදාළ වස්තුව ගැන කියන්නේ. හරි? චලනය වන වස්තුවේ වේගය සොයන්න. වේගය සොයන්න. චලනය වන වස්තුවේ වේගය සොයන්න. මේකේ වේගය හොයන්නලු ප්‍රස්ථාන. වේගය හොයන්න පුතේ මෙතනදිත් ඔයාලට කැමති ස්ථානයක් තෝරගත්ත හැකි. මේ අපි ඛණ්ඩාංක මේ 30 කියලානේ තියෙන්නේ. ඒ කැමති ස්ථානයක් තෝරගන්න. ඕනෑම තැනක්. විශාල මේක හරි කුඩාම තැන හරි ඕනෑම තැනක් තෝරගන්න. right. මම වේගය හොයන්න ගන්නම්කෝ මේ ලොකුම ස්ථානය කියන්නේ ඉහළම තැන. මෙන්න මෙතන තෝරගන්න. හරි? ඒතර අපි දන්නවා වේගය හොයන අපේ සමීකරණය වේගය සමානයි දුර බෙදීම කාලය. එමනේ අපි ගන්න. මේ උඩම ස්ථානයට අදාළ දුර කීයද? දුරනේ පුතේ y අක්ෂයේ තියෙන්නේ 30යි නේ. ගමන් කරපු දුර 30යි. මෙතෙන්ට යන්න ගත වුණු කාලයනේ පුතේ x අක්ෂයේ තියෙන්නේ වෙන කාලය 10යි. එව නේද? එහෙනම් ගමන් කරපු දුර 30යි මීටර වලින් කාලය 10යි තත්පර වලින්. එහෙනම් දුර 30යි මීටර
කාලය 10යි තත්පර ප්‍රතිහ 10න් බෙදුනහම 3යිනේ ms ඍණ 1යි 3යි කියලා. දැන් ඔතන පොඩි මේ සමානකමක් පේනවද කාගේ හරි? අනුක්‍රමණයට ආපු උත්තරේ සහ වේගයට ආපු උත්තරේ සමානයිනේ. එහෙනම් මතක තියාගන්න. ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ පුතේ ඒ චලනය වන වස්තුවේ වේගය තමයි. ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ වේගය තමයි. හරි මේ දෙකම සමානයි. මම ඒකට ඒ දෙක වෙන වෙනම හැදෙව්වේ. right. එහෙනම් මේක හදලා ඉවරලා යටින් ලියාගම වෙන්න මෙහිම ලියාගමු. දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමාන වෙනවා පුතේ චලනය වන වස්තුවේ වේගයට. චලනය වන වස්තුවේ වේගයට. කොතනද පුතේ ගැටලුව තියෙන්නේ මේ ආයි කියලා දෙන්න කියලා අහනවා මම හිතන්නේ වේගය හොයපු විදිහද අනුක්‍රමණයද කොතනද පුතේ අපැහැදිලි තැන මට කියන්න හරියද කතා කරලා කියන්න බය නැතුව සමානයි කියන එකද ප්‍රස්ථාරය අදින එක ගැටලුවක් නෑනේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්නේ පුතේ අපි අර ප්‍රස්ථාර පාඩමේ ඉගෙන ගත්තනේ අනුක්‍රමණය හොයන ක්‍රමය y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියන්නේ. මෙතන ඕනෑම තැන් දෙකක් තෝරගන්න. අපි මේ තියපු කැමැති ස්ථාන දෙකක් තෝරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මම ඛණ්ඩාංක දෙකයි ලියාගත්තා. x ඛණ්ඩාංකය 8 y ඛණ්ඩාංකය 24 උඩ පළවෙනි තැන. මෙතන x ඛණ්ඩාංකය 4 y ඛණ්ඩාංකය 12. අනුක්‍රමණය හොයන්න y ඛණ්ඩාංක වෙනස කියන්නේ අඩු කරනවා කියන එකනේ පුතේ. එහෙනම් 24න් මෙතන 12 අඩු වෙන්න ඕන. ඒකනේ y අකුරු දෙක පුතේ. ඒකනේ y ඛණ්ඩාංකය. 24න් 12 අඩු කිරීම කියන එක බෙදන්න ඕන x ඛණ්ඩාංක වෙනසයි. එන 8 අඩු කිරීම 4 කියන එක. 12න් 24න් 12ක් අඩු වුණාම 12යි 8න් 4ක් අඩු වුණාම 4යි. ඒතර අනුක්‍රමණය 3යි කියලා. රේඛාවේ අනුක්‍රමණය 3යි. ඊට පස්සේ අපි හිතුවා මේකේ වේගය දැන් දුර කාල ප්‍රස්ථාරයක් නෙමෙයි තියෙන්නේ දුරයි කාලය අතර ප්‍රස්ථාරය. ඒත් මේකේ වේගය හොයන්න පුළුවන්. වේගය හොයන්න පුතේ අපිට මෙතන කැමැති තැනක් භාවිතා කරන්න කියලා කිව්වා. කිසි ප්‍රශ්නයක් නැහැ. උත්තරේ ඒකයි. දැන් මම භාවිතා කරේ උඩම තැන. ඒතර ඒ ස්ථානයට අදාළව දුර කොච්චරද? 30යිනේ. y අක්ෂයේනේ දුර තියෙන්නේ. වම් පැත්තට යද්දි. හරි. එතන 30 අම්පේ. ගමන් කරපු දුර 30යි මෙන්න මේතෙන්ට එද්දි. ඒ ස්ථානයට අදාළ කාලය හොයන්න පහළට එනවා. තත්පර 10යි. සමීකරණය තමයි වේගය සමානයි දුර බෙදීම කාලය කියන එක. ඒතර දුර වෙනුවට මීටර 30 හරි කාලය වෙනුවට තත්පර 10යි. 30 10න් බෙදුනහම 3යි. 3යි මෙස්න එකයි. ඒතර මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් ප්‍රස්ථාරයක අනුක්‍රමණය ඒ චලනය වන වස්තුවේ වේගයට සමානයි කියන්නේ. ඒ දෙකම එකයි. ඕනෑම ප්‍රස්ථාරයක එක හරි පුතේ. දැන් වේගය හොයන්න මේ උඩම තැන ගන්න ඕනේ නැහැ. මෙන්න මේ මැදින් අරගෙන බලන්න. ඒත් ඒකනේ මේද වෙන්නේ කියලා. මෙන්න මේ ස්ථානෙ නිකමට අරගෙන බලන්න. මම මෙතන කහ පාටින් highlight right මෙන්න මේ කහ පාටින් highlight කරපු තැන. එතෙන්ට අදාළ දුර කීයද? 18යිනේ. 18 බෙදීම කාලය. මෙතෙන්ට අදාළ කාලය කීයද පුතේ? 6යි. 18 බෙදීම 6. ඒත් කීයද? 3යිනේ.
18 6 3. ඒතර 3යි මිශ්‍රණය 1. වේගය සමානයි දුර බෙදීම කාලය කියන එකට දැන්. හරිනේ. කොහොම හැදුවත් මොන ස්ථානයෙන් වේගය හෙව්වත් එකයි. වෙනස් වෙන්නේ නැහැ. ප්‍රස්ථාරයක අනුක්‍රමණය වේගයට සමානයි කියලා මතක තියා ගන්න වෙනවා. මේකත් කොටු කරලා ලියා ගන්න මතක තියා ගන්න. හරිද? සමහරලාට පුතේ මේ මම ওই ප්‍රශ්න දෙකෙන්ම දුන්නේ සමහර ගණන් වල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න කියලා කියනවා. එතකොට මේ විදිහට හදලා පෙන්නන්න. ඊට පස්සේ කියනවා මේක භාවිතයෙන් වේගය ලියන්න කියලා. එතකොට එකපාරම උත්තරේ ලියන්න පුළුවන්. මේ දෙකම සමානයි කියලා දැනන් හිටියනම්. හරි ඒකටයි මම මේ දෙකම හැදෙව්වේ. සමහරලාට අනුක්‍රමණය අහන්නේ නැහැ. කිලින්ම වේගය කීයද කියලා අහන අවස්ථා තියෙනවා. එතකොට මේ විදිහට හදලා පෙන්නන්න. දුර බෙදීම කාලය කියලා. මේ දෙකටම එකම උත්තර එනවා කියලා මතක තියාගන්න. ඒකයි අපිට ඕන කරන්නේ. හරි. මම දැන් ඔකේ අනිත් පැත්ත කරමු පොඩ්ඩක්. දුර කාල ප්‍රස්ථාරයක් මම ඇඳලා දෙන්නම්. ඒකෙන් උත්තර ලියන්න. මේක තව ලියනා ඉන්නවද? නේ? අයින් කරනවා නේද? නෑ සර්. මේ බලන්න. දුර කාල ප්‍රස්ථාරය ඇඳගමු පුතේ. මම මේක ලකුණු කරන්නම්. y අක්ෂයට දුර. ඒක දැන් කිලෝමීටර වලින් තියෙන කියලා හිතන්න. හරි? x අක්ෂයට ගන්න කාලයනේ. කාලය මම මිනිත්තු වලින් දෙනවා. පැය නෙමෙයි මිනිත්තු වලිනුයි දීලා තියෙන්නේ. right? මෙතන 2 4 6 8 10 12 මිනිත්තු 10 20 30 40 50 60 70 80 වෙනකන් තියනවා කියලා හිතමු. දැන් මේ විදිහට තීත තියාගන්න. එනේ යා ගමන් කරපු දුරත් එක්ක තියෙන කාලය. මොන විදිහටයි දීලා තියෙන්නේ? වෙනස් විදිහකට. මේ පටන් ගන්න තැන A කියලා දාමු. මෙතන B, මේක C, මෙතන D. හරිද?
සර් තිබ්බ විදිය චුට්ටක් කියලා දෙන්නකෝ. කියන්නේ තියෙන තැනද? ඔව්. එන පළවෙනි එකේ තිබ්බේ පුතේ මෙතන මිනිත්තු 30ට දුර 6යි කියන තැනින්. හරිද? මිනිත්තු 30ට ගමන් කරපු දුර කිලෝමීටර 6යි. හරි. මේ කිලෝමීටර තියෙන්නේ y අක්ෂේ. මිනිත්තු 30ක් තුර කිලෝමීටර 6ක් යනවා. එන පැය භාගයකට. ඊට පස්සේ 50ෙත් 6 ගාවින්මයි. මේ මෙතන මොකද වෙලා තියෙන්නේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ කෙලින් ඉරක් ඇඳලා තියෙන්නේ. ඒකාකාරව ගිහිල්ලානේ. කොහොම වෙලා ආයි කියන්නේ? ඒකාකාර නෑ. ඒකාකාර වේගයෙන් යනවා කියන පුතේ මෙහෙම කෙලින් යනවා. ඒවා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ විදිහට තියෙන එක ඒකාකාර වේගය කියන විද්‍යාවේ. මේ ඇවිලා දුර කාලයකනේ. දුර කාලයක මෙහෙම තියෙද්දි ඒකාකාර වේගය නෙමෙයි මේකට කියන්නේ. නිශ්චලතාවය නිශ්චලතාවයේ පවතිනවා. මේ ඇවිල්ලා ගමන් කරලා නැහැ පුතේ මේ. දැන් මිනිත්තු 30 දී B කියන ස්ථානය කියන්නේ කිලෝමීටර 6ක් කියන දුරේනේ මෙයා ඉන්නේ. නේද? ඊට පස්සේ මිනිත්තු 50ක් වෙනකන් කිලෝමීටර 6 කියන තැනමයි ඉඳලා තියෙන්නේ. ඒකයි මේකේ අර්ථය. ඒ කියන්නේ කොහෙවත් ගිහිල්ලා නැහැ. 30 ඉඳලා 50 දක්වා එතනම ඉඳලා. එහෙමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ නැවත තමයි එයා ගමන් ආරම්භලා තියෙන්නේ. ප්‍රාය මිනිත්තු 70 දක්වා යෙදී ඒ කියන්නේ 10යි මිනිත්තු 20ක් ගියා. ඒතර එයා ගිහිල්ලා තියෙනවා එතන ඉඳලා කිලෝමීටර 12 කියන ස්ථානය වෙනකන් ගමන් වෙලා තියෙනවා. ගමන් කරලා තියෙනවා. හරි? ඔහොමයි වැටලා තියෙන්නේ. ඒතර මේ තියෙන නිශ්චලතාවය හොඳට මතක තියාගන්න. දුර කාල ප්‍රස්ථාරයක නිශ්චලව පවතින අවස්ථාව මේ තියෙන්නේ. හරි. ඒතර දැන් මේකේ වේග දෙකක් මෙයාගේ තියෙන බලද්දිම පේනවා නේ ටිකක් මේකට වඩා මෙතන ටිකක් ඉස්සිලා වගේ ඇඳිලා තියෙනවා. ඒතර වේගය වැඩි කියන එක මේකේ අර්ථය. පළවෙනි ප්‍රශ්නය ලියාගමු රෝම ඉලක්කම් 1. මම A කියන ස්ථානයක් විදිහට සලකන්නම්. හරි? A සිට B දක්වා ගමන් කර වේගය සොයන්න. B දක්වා ගමන් කළ වේගය සොයන්න. A සිට B දක්වා ගමන් කළ වේගය සොයන්න. ඔයම බලන්න කොහොමද හොයන්නේ කියලා බලන්න. වේගය සමානයි දුර බෙදීම කාලය කියන එකට දැම්මට කමක් නැහැ. වේගයනේ අහන්නේ. බලන්නට උත්තරේ වන්න මැසේජ් එකක් දාන්න බෑ. අදලා A සිට B කියන ස්ථානයට අදාළව වේගය. කාලය මිනිත්තු වලින් තියෙන්නේ එක පැය කරන්න මතක තියාගන්න.
හරිද? දැන් මෙහෙම හොයන්න. දැන් මේ B කියන ස්ථානයට යද්දී දැන් මේ පටන් ගන්න තැන A කියන්නේ පුතේ බිඳුවනේ. එතන ඉඳලා B දක්වා යද්දී කොච්චර දුරක් ගිහිල්ලාද? කිලෝමීටර 6ක් 6ක් ගිහිල්ලා. කොච්චර කාලයක් ගත වෙනවද? එතෙන්ට යන්න. භාගයක්. මිනිත්තු 30ක්. ඒ කියන්නේ පැය භාගයක්. එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය. දුර වෙනුවට 6යි කිලෝමීටර බෙදීම මිනිත්තු 30යි. එතකොට පුතේ මිනිත්තු පැය කරන්න මේක 60න් බෙදන්න වෙනවනේ. ඒතර අර භාග විදියට නේද ලියන්න වෙන්නේ. මම මෙහෙම ලියන්නද මේක? 6 බෙදීම 30. ඒතර මේක මම 60න් බෙදුවා පැය කරන්න. දැන් හරිනේ. බෙදීම කියන එක මේ විදිහට ලියලා අපි කලිනුත් කරේ. දැන් ළමයි මේක බෙදන්න බෑනේ. අපි කරේ පරස්පරය දැම්ම. right. පරස්පරයෙන් ගුණ කරා. right. 60 උඩට යනවා 30 යටට එනවා පුතේ. උඩයට කැපෙනවා 30යි 60යි කපාගත්ත හැකි නේද? 30 ඒවා එකයි 60ට 30 ඒවා දෙකයි. බලන්න උත්තරේ ගුණ කරන්න එන්නේ. 1න් 6 ගුණ කිරීම 1න් 2 කියලා දී. ඒ කියන්නේ උත්තරේ 6 වරක් 12යි. 12යි. good. එහෙනම් 12යි පැයට කිලෝමීටර. පැයට කිලෝමීටර 12ක වේගයෙන් තමයි හොඳයි උත්තරේ වල තියෙනවා දුල්මින. හරි. පැයට කිලෝමීටර 12ක වේගයෙන් යන්නේ පළවෙනි. හරිද විහංගි ගැටලුවක් තියනවද? නෑ සර්. උත්තරේ වල තිබ්බේ නෑනේ. මම එවන්නේ අද්දිස්ස කියලා දුන්නේ. ආ. හරි. සමාධි හරිද ගැටලුවක් තියනවද? කාව්‍ය නැත් ළමයි. හරි නේද ප්‍රශ්නයක් නෑනේ. ඊළඟට රෝමිලක්කම් 2 ප්‍රශ්නයක්. දෙවෙනි එක C සිට D දක්වා ගමන් කළ වේගය. C සිට D දක්වා ගමන් කළ වේගය. නේ? හොඳට හිතලා ලියන්න. උත්තර දෙකක් ඇවිල්ලා තිනවා පැයට කිලෝමීටර 18 සහ පැයට කිලෝමීටර 12 කියලා. වෙන උත්තර නැද්ද? සචිනි
පැයට කිලෝමීටර් 12යි. 12යි කියලා තව උත්තරයක් ආවා. දොළහ දෙකක් තියෙනවා. කල්හාර මොකද කියන්නේ? රුමේෂි සමාධි කීයද? 7යි කියලා උත්තරයකුත් ආවා. සමාධි නැද්ද? ගන්නට ගැන තු ඊළ කට්ටලා සමාධි නෙන්නේ. ෂේන්නේ කාව්‍යයක් නැද්ද තාම? හරි. ගැටලු සහගත උත්තර ටිකක් තියෙනවා. එක එක උත්තර ඇවිල්ලා ඇති. ලෝචන කීයද ආවේ? අවිෂ්ක ලෝචන කීයද? 12 ආවේ. 12 ආවේ. හරි. බලන්න පුතේ ප්‍රශ්නය C සිට D දක්වා ගමන් කළ වේගය යහන්. අපි හිතමුකෝ මේ යන්නේ මේ. අපි බයිසිකලයක යනවා කියලා මේ ගමන. අපි ඔය යන ඔයාලා යන ගමනක් මේ තියෙන කියලා හිතමු. දැන් ඔයා ඔය බිඳුව කියන ස්ථානයෙන් පටන් ගත්තා. ඒ කියන්නේ A කියන ස්ථානයෙන් පටන් අරගෙන ඔයා B කියන ස්ථානය දක්වා ගියා. දැන් කිලෝමීටර කීයක් ගිහිල්ලා දින්නේ? 6ක් ගිහිල්ලා ඉන්නේ. හරි? දැන් ඔයා එතෙන්ට යන්න මිනිත්තු 30කුත් ගත වුණා. කිලෝමීටර 6ක් ගිහිල්ලා දැන් ඔයා අපි හිතමු මෙතන වක්කරේ කඩේකට ගියා. ඔන්න දැන් කඩේ ඉන්නවා. කඩේ කොච්චර කාලයක් ගත කරනවද නිශ්චලතාවයෙන්? 30 ඉඳලා 50 දක්වා. මිනිත්තු කීයක්ද? 10 නේ තියෙන්නේ. මිනිත්තු 20ක් නේ. 30 ඉඳලා 40ට 10යි, 40 ඉඳලා 50ට 10යි. ඒක 10 10 20යි. ඒක මිනිත්තු 20ක් නිශ්චලතාවයේ ඉන්නවා. හරි. නිශ්චලතාවයේ ඉන්නවා කියන්නේ තාම ඔයා දැන් කිලෝමීටර 6ක දුරක් ගිහිල්ලා එතෙන්ටලා ඉන්නවා. එහෙනම් දැන් ආයි නැවත ඔයා ගමන ආරම්භ කරනවා. C සිට D දක්වා යන්න ගමන ආරම්භ කරනවා. මෙතනින් නැවත ආරම්භ කරද්දී මෙන්න මේ ඉරේ වේගය උදේ ආරම්භ කරන අවස්ථාවේ ඉඳලා මෙන්න මේ D දක්වා යද්දී කිලෝමීටර කීයක් මෙයා ගමන් කරනවද? දුර කොච්චර යනවද? C සිට දැන් D වලින් බලපුවාම පුතේ මේ පැත්තට යද්දී 12 තියෙනවා. කිලෝමීටර 12ක් ගිහිලද? C සිට අයයි ගියේ. good. මේ ඇවිල්ලා මුළු දුරනේ පුතේ බිඳුවේ ඉඳලා යට ඉඳලා තියෙන දුර 12 කියන්නේ. C සිට කිව්වාම දැන් C කියන්නේ 6 ගාව ඉන්නේ. නේ 6 කියන දේ. එතන ඉඳලා D ගාවට යද්දි 12. ඒ කියන්නේ තව කිලෝමීටර කීයද උඩට යන්නේ? 6යි උඩට යන්නේ. 6 ඉඳලා 12 ගාවට යන්නේ. يعني තව 6ක් උඩට ගියා. ගමන් කරපු දුර කිලෝමීටර 6යි. ගමනට ගත වූ කාලය ඔතන ඉඳලාද බලන්න කියන්නේ පුතේ. C සිට 50 ඉඳලා එතන ඉඳලා 70ට කොච්චර කාලයක්ද ගත වුනේ? 50 ඉඳලා 60ට යනවා කියන්නේ මිනිත්තු 10යි ගියේ. 60 ඉඳලා 70 දක්වා යනවා කියන්නේ මිනිත්තු 20යි ගියේ. 70 කියන උත්තරේ ගන්න බෑ. මොකද 70 කියන්නේ අර යට ඉඳලා ආපු දුර. පටන් ගන්න තැන ඉඳලා. එතන නෙමෙයි අහන්නේ. යා දැන් C සිට අහන්නේ. එතන ඉඳලා D දක්වා යන්න යාට මිනිත්තු 20යි යන්නේ. 50 ගාම ඉඳලා 60ට ගියා 10යි. 60 ගාම ඉඳලා 70ට ගියා 20යි. එහෙනම් ගමනට ගත වූ කාලය මිනිත්තු 20යි පුතේ. මෙන්න මේ කෑලි දෙක අතර පරතරය ගන්න ඕනේ. හරි? හරියට අනුක්‍රමණය හොයනවා. කලින් දුන්නනේ
අනුක්‍රමණයෙන් ලැබෙන්නේ වේගය කිව්වනේ. මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හෙව්වනම් හැමෝටම එක උත්තරයක් එනවා. දැන් සමහර අය දෙන අඩු කරලා ගන්න පැටලෙනවා නම් හොඳම දේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න. උදේ මෙතන පටන් ගන්න තැනට අදාළ ඛණ්ඩාංක දෙක මොනවද? පල්ලහැට x ඛණ්ඩාංකය 70 y ඛණ්ඩාංකය 12නේ. ඔබනේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න c වල c වල x ඛණ්ඩාංකය 50 y ඛණ්ඩාංකය 6 තියෙන්නේ. මෙතනින් එනවා නේද වෙනස පුතේ මේ බලන්න මේ y ඛණ්ඩාංක වෙනස ගත්ත ගාම 12න් 6ක් අඩු කරපුවාම 6යි කියලා උත්තරේ එනවා. 70න් 50ක් අඩු වුණාම 20යි කියලා උත්තරේ එනවා. පිළිම අර අනුක්‍රමණයෙන් අර ඔයාලා ගන්න වෙනස හැදෙනවා. අනුක්‍රමණය ගන්නේ නැතුව රූපේ දිහා බලලා ගන්න පුළුවන් නම් රූපයෙන් බලලා ගන්න. ගමන් කරන දුර කිලෝමීටර 6යි. ගමනට ගත වන කාලය මිනිත්තු 20යි. හරි? වේගය සමානයි දුර බෙදීම කාලයට දැම්මොත් ගමන් කරන දුර කිලෝමීටර 6ක් කියලා වෙන්නේ ගමනට ගත වූ මුළු කාලය කිලෝමීටර මිනිත්තු 20යි නේ. දැන් මේ තියෙන මිනිත්තු පුතේ දැන් ඔක හදමු. 6 බෙදීම 20 මම මේ විදිහට ලියා ගන්නම්. මොකද මේක පැය කරන්න එපේ. පැය කරන්න කීයෙන්ද බෙදන්න ඕනේ? 60න් බෙදන්න ඕනනේ. ඒක දැන් ඔන්න පැය. දැන් භාග සංඛ්‍යා බෙදන්න බෑ. ගුණ කිරීම දාලා උඩයට මාරු කරන්න. 6න් එක ගුණ කිරීම 60 උඩට යනවා 20 යට එනවා. දැන් උඩයට කපලා සුළු කරලා ගන්න පුතේ. උඩයට මාරු කරේ නැත්තම් 10යි කියලා එන්නේ. උඩයට මාරු වෙන්න ඕන. එතන අමතක වෙනවා සමහර අයට. තමයි දැන් ආයි කට්ටේ ජොයින් වෙන්න. උඩයට මාරු වෙන්න ඕන පුතේ 60 උඩට යනවා 20 යට එනවා. දැන් කැපෙද්දි වෙනස් වෙනවා. 20 ඒවා 1යි 60ට 20 ඒවා 3යිනේ. ඒතර ඉතුරු වෙන්නේ පුතේ 6 ගුණ කිරීම 3 18යි. මුලින්ම එක්කෙනෙක් ඒව දැන් නම් උත්තර දෙන්නේ 3 දෙනෙක් කියලා තියෙනවා. 18යි කියලා ගොඩ. දුල්මින් තමයි මුලින්ම වෙලා තිබ්බේ 18යි කියන්නේ. බෑ. අනේ වේගය සමානයි දුර බෙදීම කාලයෙන්. ඒතර අර වෙනස ගන්න ඕනේ පුතේ හරි. නැත්තම් අනුක්‍රමණය හොයලා බලන්න. ඒත් ඔය උත්තරේම හැදෙනවනේ.